සම්මා සම්බුදු සරණයි පින්වත් ඔබ හැම දෙනාටම. බෞද්ධ රූපවාහිනිය මේ පැයදී ඔබ වෙනුවෙන් sannivedanaya කරන දායකත්ව සද්ධර්ම දේශනාව මෙලෙසින් ආරම්භ කරන්නේ. බෞද්ධ රූපවාහිනී කළුතර ප්‍රාදේශීය මධ්‍යස්ථානයේ මේ උතුම් දම් සභා මණ්ඩපය වෙත වැඩම කොට වැඩ හිඳින ගෞරවනීය ස්වාමින් වහන්සේ අම්බලන්ගොඩ ගල්දුව ගුණවර්ධන යෝගාශ්‍රම අධිපති ශ්‍රී කල්යාණී යෝගාශ්‍රම සංස්ථාවේ මහා ලේකකාධිකාරී ත්‍රිපිටකාචාර්ය ත්‍රිපිටක විශාරද අග්ගමහා පණ්ඩිත පූජනීය කාගුල්ලේ සෝමවංශ පින්වත් නායක ස්වාමින් වහන්සේ අපි හැමදෙනාම පළමුවෙන් සාදු නාද නංවා নমස්කාර පූරකව පිළිගනිමු. සාදු සාදු සාදු. දේශනාව වෙනුවෙන් පින්බර දායකත්වය ලබා දෙමින් කටයුතු කරනවා වෛද්‍ය සුදත් දිවාකර මොහොට්ටි මහත්මයා, නීතිඥ දීමත් දිවාකර මොහොට්ටි පුතුණුවන්, විජිත දිවාකර මොහොට්ටි මහත්මයා, සියලුම පින්වත් ඥාති හිත මිත්‍රාදීන්, සහෝදර සහෝදරයන් ඇතුළු එම පවුලේ සදැහැති පින්වත් පිරිස. සමන්ත චක්ඛවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තෝ සග්ග මොක්ඛදං ධම්මස්සවන කාලෝ අයං භදන්තා ධම්මස්සවන කාලෝ අයං භදන්තා ධම්මස්සවන කාලෝ අයං භදන්තා නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස පානාති පාතෝ භික්ඛවේ ආසේවිතෝ භාවිතෝ බහුලීකතෝ නිරය සංවත්තනිකෝ හෝති පෙත්ති තිරච්ඡාන යෝනි සංවත්තනිකෝ හෝති පෙත්ති විසේ සංවත්තනිකෝ හෝති යෝ සම්බලහුසෝ පානාති පාතස්ස විපාකෝ මනුස්ස භූතස්ස අප්පායුක සංවත්තනිකෝ හෝති ඉති. සදහවත් වාසනාවන්ත පින්වත්නි, අපේ තථාගත බුදුරජාණන් වහන්සේ මහා කරුණාවෙන් ලෝකානුකම්පාවෙන් කළ දේශනාවක් තමයි මේ ධර්ම දේශනයේ සඳහා මාතෘකා කළේ. අද මේ ධර්ම දේශනාව බෞද්ධ නාලිකාව ඔස්සේ සමස්ත ලෝකයටම විසුරුවා හැරීමෙහිලා දායකත්වයෙන් කටයුතු කරන්නේ පලාතොඩ කළුතර යන ලිපිනේ පදිංචි වෛද්‍ය සුදත් දිවාකර මොහොට්ටි මහත්මයා, නීතිඥ දීමන් දිවාකර මොහොට්ටි පුතුණුවන්, විජිත දිවාකර මොහොට්ටි මහත්මයා, සියලු ඥාති සහෝදර සහෝදරයන් ඇතුළු හිත මිත්‍රාදීන් සහ සම්බන්ධ වී දායකත්වයෙන් කටයුතු කරනවා. අභාව ප්‍රාප්ත වන මව්පිය ඥාතීන්ට පින් අනුමෝදන් කරමින්, ජීවත්වන අයට ආශිර්වාද කරමින්, ලෝකවාසීන්ට සෙත්මිත් ප්‍රාර්ථනා කරමින් තමයි මේ දිවාකර මොහොට්ටි පවුලේ හැමදෙනා එකතු වී මේ දේශනාවෙහි දායකත්වයේ ලබාගෙන කටයුතු කරන්නේ. බෞද්ධ නාලිකාව ලංකාවෙත් ලෝකෙත් විශාල පිරිසක් පරිශීලනය කරන නාලිකාවක්. බණහන සංඛ්‍යාව බොහොම වැඩි. ධර්මයේ පිළිබඳව අද විශාල දැනුමක් ගිහි පැවිදි දෙපාර්ශවයේ තුලම තියෙනවා මේ බෞද්ධ නාලිකාව නිසා. දක්ෂ දේශකයන් වහන්සේලා ඒ දේශනාවන් පවත්වමින් ධර්මයේ තිබෙන වැදගත්කම, එහි පිහිට ආරක්ෂාව මනාකොට දේශනා කරනවා. අපි ඉස්සෙල්ලාම බුද්ධං සරණං ගච්ඡාමි, ධම්මං සරණං ගච්ඡාමි, සංඝං සරණං ගච්ඡාමි කියලා තුනුරුවන් සරණ යන්නේ. කුඩා දරුවටත් ඉස්සෙල්ලාම කියලා දෙන්නේ බුද්ධං සරණං ගච්ඡාමි.
නමස්කාර පාඨ ඉතිපිසෝ ගාථේව හරි බලවත්. මීට වඩා බලවත් අකුරු වචන තව ලෝකේ නැහැ. බුදු ගුණ, දහම් ගුණ, සංඝ ගුණ වලට වඩා ශ්‍රේෂ්ඨ වචන, බලවත් වචන තවත් ලෝකේ නැහැ. ඔය සමහර දොස්තර මහත්මීන් ශරීරයට ඉන්ජෙක්ෂන් එකක් විදිනකොට ඉතිපිසෝ ගාථාව කියමින් විදිනතොර බල දෙකයි. ඖෂධ බලයයි බුදු ගුණ බලයයි. මේ දෙක එකතු වුණාම කායික සුවය, මානසික සුවය බලවත් ලෙස ලැබෙනවා. තරාවෙන්, වෛරයෙන්, ක්‍රෝධයෙන් ඉන්ජෙක්ෂන් එක ගත කළොත් ඒක හරියන්නේ නැහැ. කරුණාව, මෛත්‍රිය මුල් වෙන්නට ඕන. ඒ වගේ බුදුදහමේ කරුණාව, මෛත්‍රිය තමයි, අවිහිංසාව තමයි මූලික පදනම. කරුණාව, මෛත්‍රිය, දයාව, අනුකම්පා ගුණ හොඳට දියුණු කරන්න ඕන. සැඩ පරුස ගති ඉවත් කරන්නට ඕන. ඒවා හටගන්නේ තණ්හාවෙන්, තරහවෙන්, මෝහයෙන්. කරුණු තුනයි. තණ්හාවෙන්, තරහවෙන්, මෝහයෙන් තමයි මේ සියලු පව් හටගන්නේ. ඒවා බෙදි බෙදී ගියාම දස ක්ලේශ විදිහට වැඩි වෙලා 1500ක් අපේ හිතේ පාප සිතුවිලි හටගන්නවා. සෝවාන් වුණා කියන්නේ ටිකක් අඩු වුණා. සකදාගාමී වුණා කියන්නේ තව ටිකක් අඩු වුණා. අනාගාමී වුණා කියන්නේ භාගයට භාගයක් අඩු වුණා. රහත් වුණා කියන අර 1500ම සුණු විසුණු වෙලා ගියා. නැවත කිසිම ක්ලේශයක් හටගන්නේ නැහැ. ඒ නිසා උන්වහන්සේ දෙවියන් සහිත ලෝකයාගේම පූජා සත්කාර ලබන්න සුදුසුයි. පූජා සත්කාර ලබන්න සුදුසු ගුණයක් තමයි ඒ බුදුරජාණන් වහන්සේ සහ ආර්ය උතුමන් සතුව තිබෙන්නේ. ඒකයි වන්දනාමාන කළ මාත්‍රයෙන්, පූජාවක් කළ මාත්‍රයෙන් බොහෝම අනුසස් ලැබෙන්නේ. වීත රාග, වීත දෝෂ, වීත මෝහී කියන ගුණ උන්වහන්සේ ළඟ තියෙනවා. රාග දෝෂ මෝහ නැති කළා කියන එක. ඔබ අප සියලු දෙනාමත් මේ බණ අහන්නේ, ලෝකෙට බණ අහන ධර්ම දානය කරන්නේ, දාන සීල භාවනා පින්කම් කරන්නේ, දෙව්ලොව යන්න, බඹලොව යන්න, මේ සංසාර දුකින් නිදහස් වෙන්නේ. මේ ලෝකේ කිසිම තැනක සැපයි කියලා බුදුදහමේ පෙන්වන්නේ නැහැ. මනුලොව තරම් දුක් විඳින තැනක් තව ලෝකේ නැහැ. සතර අපායේ තමයි ලෝකේ භයානකම දුක් විඳින තැන. ඊළඟට මනුලොව. මෙන්න මේ වාගේ විඳින දුක හොඳට කල්පනා කරගත්තු අය මේ සසර දුකින් නිදහස් වෙන්නට ඕන කියලා දාන සීල භාවනා පින්කම් කරනවා. මිනිස්සෙක් වෙලා උපදින්නත් හොඳ පිනක් ඕන. ඉපදුනාට මදි. ඇල් වතුර ටික, උණු වතුර ටික, කෑම බීම, ඇඳුම පැළඳුම, ගේ දොර, අධ්‍යාපනය, රැකියාව, උසස් තත්වයකට යෑම, මේ හැම දෙයකටමත් පින අවශ්‍යයි. පින නැත්තම් උපංගී පටන්ම දුක් විඳින්න ඕන. වතුර ටික නැහැ, කෑම ටික නැහැ, ඇඳුම් පැළඳුම් නැහැ, ගේ දොර නැහැ, හැම දෙයකින්ම අපහසුතාවය. අද ලෝකයේ බැලුවාම අපට ඒක හොඳට වටහා ගන්න පුළුවන්. එහෙනම් අපි මේ කර්මය කියන එක හොඳට වටහාගෙන, කර්මය කියන්නේ පින් පව් දෙකට නමක්. පව අඩු කරලා පින වැඩි කර ගන්නට ඕන. මේ තමන් බණ අහන ලෝකෙටම බණ ටිකක් අහන්න සැලැස්වීම විශිෂ්ට පින්කමක්. එයින් අසවල් දේ අඩුයි කියන්න බෑ. සෑම සම්පතක්ම තමන්ට ලැබෙනවා. ඒක ප්‍රාර්ථනාවෙන් ලබන්න බෑ. පින්කමක විපාක වශයෙන් තමයි ලැබෙන්නේ. අද බලන්න බුදුරජාණන් වහන්සේට ලැබෙන පූජා සත්කාර. ඉඩකඩම්, යාන වාහන, විහාර මන්දිර, චෛත්‍ය මේ ඔක්කොම කරන්නේ බුදුරජාණන් වහන්සේට. දෙතිස් ව්‍යංජන පූජා ආදී වටිනා පූජාවන් පවා බුදුරජාණන් වහන්සේට කරන්නේ ඒක උන්වහන්සේගේ ලැබීම. ඒ වගේ අපිත් පින තියෙනවා නම් ඕනම සම්පතක් ලැබෙනවා. ඒ නිසා පළවෙනි පියවර මව්ට පියාට සැලකීම ඒක කර යුතුමයි.
පරලෝ ගිහිලා නම් පින් ටිකක් දෙන්න ඕන. ඊළඟට තුනුරුවන් වන්දනාමාන කරගන්න ඕන. ඊළඟට තමාගේ සීලයේ පංච සීලයේ රැක ගන්න ඕන. බණ අහන්න ඕන, භාවනා කරන්න. ওই ටික කරලා නිවන් සුව පැතුවාම හොඳටම ඇති. සංසාරයේ දුගී දුප්පත් අසරණ වෙන්නේ නැහැ. වාසනාවන්ත ජීවිත පෙළක් ලබාගෙන මේ භයානක සංසාර දුකින් නිදහස් වෙන්න පුළුවන්කම තිබෙනවා. මෙම මාතෘකා කරපු දේශනාව සත්ව ඝාතනයේ විපාක. ඒ වගේම සතුන් මැරීමෙන් වැළකීමේ විපාක. මෙන්න මේ කාරණා දෙක මේ දේශනාවෙන් අහන්න පුළුවන් සිහි කල්පනාවෙන් මෙතන හිටියොත්. දේශනාව අවසන් වනතුරු සිහි කල්පනාවෙන් මෙතන ඉන්න ඕන. ගේ දොර ගැන, මගතොට ගැන, දරුවෝ ගැන කල්පනා නොකර දේශනාවෙහි සිත පිහිටුව ගත්තොත් මේ කරුණ ටික අහගන්නත් පුළුවන්. විශාල පිනකුත් ලැබෙනවා. පැමිණි ගමනෙන් මහා ප්‍රතිඵලයක් ලබන්නට පුළුවන්. බුදුරජාණන් වහන්සේ සවැත් නුවර ජේතවනාරාමේ වැඩ ඉන්න දවසකයි මේ දේශනාව පැවැත්වුවේ. අනාථපිණ්ඩික සිටුවරයාගේ ධනව්‍යයෙන් සකස් කරපු විහාරය. මේ විහාරස්ථානය, බුද්ධ මන්දිරය, කුටිසේනාසන 500ක්, ඊළඟට දානශාලාව, ආගන්තුක ශාලාව, ධර්මශාලාව, ඊළඟට පොකුණ, මංමාවත්, සක්මන් මලු, ලිං, මේ සියල්ල අංග සම්පූර්ණ වූ විහාරස්ථානයක්. මේ විහාරස්ථානයේ සෑම බුද්ධ ශාසනයකම පවතිනවා. අනිත් තැන් එහෙම පිහිටන්නේ නැහැ. බුද්ධ ගයාවයි ජේතවනාරාමයයි වෙනස් වෙන්නෙම නැහැ. ඊළඟට ධම්සක් පැවතුම සූත්‍රයේ පවත්තු විසිපතනාරාමයත්, දෙව්ලොවින් මනුලොවට වැඩම කරපු සංකස්සපුරයත් හැම බුද්ධ ශාසනයකම පරිශීලනය වෙනවා. අනිත් ඒවා නම් වෙනස් වෙනවා. තුර මේ ජේතවනාරාමේදී ධර්ම දේශනා සූත්‍ර 18000ක් පමණ දේශනා කළා තියෙනවා. තව ජාතක දේශනා, විනය ශික්ෂාපද පැනවීම ඒවත් සීමාවක් නැහැ. දවසට පැයකුත් විනාඩි 20ක් හැර අනිත් මුළු කාලයේම බුදුරජාණන් වහන්සේ වැය කළේ දෙවියන් සහිත ලෝක සත්වයා වෙනුවෙන්. දවසට පැයකුත් විනාඩි 20යි සැතපුණේ. අනිත් කාලයේම සමස්ත ලෝක සත්වයා කෙරෙහි මහා කරුණාවෙන් තමයි උන්වහන්සේ බැසගෙන කටයුතු කළේ. මේ දේශනාවත් එහෙම තමයි. මහණෙනි, මම ඔබලාට සතුන් මැරීමේ ආදීනව කියලා දෙනවා. මැස්සෙක්, මදුරුවෙක්, කුකුණෙක් තරම් මැරුවත් සත්ව ඝාතනයමයි. අනිත් අය ගැන කවර කතාද? එහෙමනම් මේ සත්ව පාන අතිපාත කියන පාන ආස්වාස ප්‍රස්වාස දෙක නැති කිරීම. ඒකට කියනවා පානාති පාත කියලා. පාන අතිපාත. එතකොට මේ සත්ව ඝාතනය දිගින් දිගටම සිදු කරන අය ආසේවිතෝ, භාවිතෝ, බහුලීකතෝ. දිගින් දිගටම නැවත මේ සත්ව ඝාතනය කරන අය ඒගොල්ලෝ නිරය සංවත්තනිකෝ හෝති, මරණයෙන් පස්සේ උපදින්නේ නරකාදී. දැන් මනුස්සෝ මැරුවනම් වෙනම අපායක් තියෙනවා. සිල්වත් ගුණවත් උතුමෝ ඝාතනය කරා නම් දරුණුම අපායක් තියෙනවා. තිරිසන් සත්ව ආදී මැරුවා නම් වෙනම අපායක්. බෙලි කපා මැරුවා නම් වෙනම අපායක්. ඕවට වෙන් කරලා තියෙනවා නරකාදී 136ක්. එක එක කොටස් වලට වෙන් කරලා තියෙන්නේ. මැරෙනවත් එක්කම මරණ හිතේ සනිටුහාන් වෙනවා. තමන් කරපු පව් ඊට අනුකූලව අපායට යන්න ඕන. එතනට ගිය ගමන් ඉතින් නඩු විභාග කරන්න දෙයක් නැහැ. ජීවිතේම කරේ පව් සත්ව ඝාතනය. ඒ නිසා මේ තැනැත්තා යමපල්ලොන් ඇදගෙන ගිහිල්ලා දෙන්න තියෙන දෙතිස් වදයම දෙනවා. අවුරුද්දක් දෙකක් තුනක් නෙමෙයි, ආයුෂ තිබෙන තාක්. ඒ වගේ ආයුෂත් අති විශාලයි පින්වතුනි. හිතන කොටත් බය හිතෙනවා.
ඒ නිසා ඒවා ගැන හිතලා කල්පනා කරලා සත්ව ඝාතනයෙන් මුළුමනින් වළකින්නට ඕන. මැස්සෙක් මදුරුවෙක්වත් මරන්න තහනම් ලෝක සත්වයාට. බෞද්ධයන්ට විතරක් නෙමෙයි. බෞද්ධ අබෞද්ධ හැම කෙනෙකුම සත්ව ඝාතනයෙන් වැළකිය යුතුයි. දැන් මෙතන සත්ව ඝාතනය කළාම ඉස්සෙල්ලම ලැබෙන්නේ නරකාදී දුක. මැරෙන්නෙත් කෑ ගහලා විලාප දීන දුක් විඳලා තමයි මරණයටපත් වෙන්නේ. ඔය තිස්ස මහාරාම ප්‍රදේශයේ වැද්දෙක් ඉඳලා තියෙන හැමදාම කරන්නේ සත්තු මරා ජීවත් වෙනවා, මස් පුලුස්සාගෙන කනවා. රහතන් වහන්සේ නමක් ඔහොම ඉස්සරහට එනවා දැකලා ඔබ මේ පාපකාරී ජීවිතයක් ගත කරන්නේ. ඔබ මරණයත් එක්කම යන්නේ නරකාදියට. එහෙම කියන්න හේතුව මෙයාට දරුණු පිපාසයක් හැදිලා. පන්සලේ දානශාලාවට ඇතුල් වෙලා කලගෙඩි 16ක් තිබිලා තිනු 16ම වතුර නැහැ. මෙයා කෑ ගහනවා මේ පන්සලක් වෙලා වතුර බින්දුවක් නැහැ කියලා. මේ මහරහතන් වහන්සේ දානශාලාවට ගිහලා බැලුවා කලගෙඩි 16ම පිරීලා. පින්වත මේ හෙන්න මේ පිරීලා තියෙන වතුර කලගෙඩි ඔක්කොම නෑ මම බැලුවානේ. ඔබට වතුර පේන්නේ නෑ, ඔබ දැන් මෙලවම පෙරේතෙක් කිව්වා. පස්සේ අර වතුර කලගෙඩි අරගෙන මේ තනත්තාට බොණ්ඩ සැලසුවා. පින්වතුනි පොදුමයි කලගෙඩි 16ම බෙව්වා. ඇඟට වැටෙන්නේ පෙරේතෙක් දැන් මේ සතුන් මරලා පව දැන් මෙලව විපාක දෙනවා දැන්. කිව්වා ඔබ දැන් මිනිස්සෙක් වුණාට මේ මනුලොව ඉන්න පෙරේතෙක්. ඔබ මැරිලා ගිහිල්ලා යන්නේ කොහාටද? නරකාදියට. මේ නරකයේ තතු මෙහෙමයි කිව්වහම බය වුණා. අනේ ස්වාමීන් මට පිහිට වෙන්න බැරිද කියලා ඇහුවා. හොඳයි උඹ ගෙදර ගිහිල්ලා හිස රැවුල් කපාගෙන හොඳට නාලා පිරිසුදු වෙලා වැඩි ගතිගුණ අයින් කරලා හොඳ වස්ත්‍රයක් ඇඳගෙන එන්නයි කිව්වා. ඒ විදිහටම ආව ඉක්මනින්. ආපු ගමන් තුනුරුවන් පිහිටවල කර වරදවල් වල සමාව අරගෙන මහාන කෙරෙව්වා. වැද්දව මහාන කළා. මහාන කළාම කියන ඔබ දැන් මේ අමු දර ටිකක් එකතු කරන්න ඕන. කැලේ තියෙන ගස් කපල මේ අමු දර ගොඩක් එකතු කළා. මම දැන් අවීච මහා නරකයෙන් ගේනවා අඟුරු කෑල්ලක්. එළ උන්වහන්සේ ඉරුදෙන් අවීච මහා නරකයට ගිහලා අඟුරක් ගෙනල්ලා අමු දර ගොඩට දැම්මා. බලන්න අර එක අඟුරෙන් අර අමු දර ගොඩ වේගවත්ව ගෙන්නක් හටගෙන පිලිස්සී යනවා දැන්. සාමණේරය ඔබ යන්න තියෙන්නේ ඔන්න ඔය අපායට, අවීච මහා නරකෙට. පේනවනේ මේ ගිනි දැල්ල කොහොමද? ඔය වගේ දසදහස් ගුණයකින් වැඩි නරකාදී. ඔබ ඔන්න ඔය ගිනි ජාලාවට අහු වී තමයි දැවි පිච්චි එන්න ඕන. කොහොම සංවේගී උපදවගෙන අනිත්‍ය දුක්ඛ අනාත්ම වටහාගෙන කළ වැරදිට අනේක වාරයක් දසදහස් වාරයක් සමා වේවා කියලා හිතාගෙන අර ගිනි ජාලාවම පාදක කරගෙන භාවනා කළ රහත් වුණා. වැද්දා මහාන වුණා. දැන් වැද්ද කියන්න බෑ භික්ෂූන් වහන්සේ නමක්. උන්වහන්සේ රහත් වුණා. අපායේ ආදීනව කිව්වම තමයි බය වුනේ. ඒ වගේ අපායේ තතු අහන්න ඕන, බලන්න ඕන, කියවන්න ඕන. එතකොට නරකාදියට බය වෙලා මදුරෙක්වත් මරන්නේ නැහැ. ඇඟේ මදුරෙක් මෙහුවත් මරන්න යන්න වෙලවල දාන්න. මරලා සීමාවක් කරන්න බෑ. ඔළුවේ උකුණෙක් හිටියත් මරන්න බෑ. දන වීසි කරලා දාන්න. මරලා සීමාවක් කරන්න බෑ. ඒ මරපු ක්‍රමයටමයි තමනුත් මැරෙන්නේ. පොඩි කරලා මැරුවා නම් අනන්ත ජාතිවල තමනුත් පොඩි වෙලා මැරෙන්නේ. වාහනයකට යට වෙලා ගලකට යට රොහම තමයි මැරෙන්නේ. ඒ නිසා කිසිම කෙනෙක් සත්ව ඝාතනය නොකළ යුතුයි කියලා බුදුරජාණන් වහන්සේ පෙන්නනවා. ඊළඟට මේ සත්වය ඔහොම නරකාදී දුක් විඳලා ඊළඟට එනවා තිරිසන් ලෝකෙට. තිරිසන් ලෝකෙත් ඔහොම ඉපදලා මැරෙන්නේ අර මරපු ක්‍රමයට. බෙල්ල කැපුවනම් බෙලි කැපුම් ලබන්නේ. පන පිටින් හැම ගැහුවා නම් පන පිටින්ම හැම ගහනවා. ඊළඟට එක බොරු වලවල් කපල ඒකට සත්තු වට්ටල මැරුවන ඒ ක්‍රමයට මැරෙන. ওই විදිහට තිරිසන් ලෝකෙත් අර ගිය ආත්මේ කරපු
පාප කර්මයට අනුකූලව මරණය සිදු වෙන අනන්ත දුක් විඳිනවා. අර මල්ලිකා දේවියත් ප්‍රකාශ කළානේ එක එළුදෙනෙකුගේ හිස කැපුවේ එළු ලොම් ගානට හිස කැපුම් ලැබුණයි කියලා. කොච්චර බලන්න. දවසක් බුදුරජාණන් වහන්සේම වදාලා පාවෙය්‍යක කියන භික්ෂූන් වහන්සේට පුදුම දේශනාවක් අහනකොටත් බය හිතෙනවා. පාවෙය්‍යක සූත්‍ර දේශනාව. මහණෙනි ඔබත් මමත් එතන කියන්නේ භික්ෂූන් වහන්සේලාත් මමත් කිව්වේ බුදුරජාණන් වහන්සේ. ඔබත් මමත් අතීත සංසාරයේ බෙලි කැපුම් ලැබුවා අප්‍රමාණයි. ඌරන් වෙලා, කුකුලන් වෙලා, බැටළුවන් වෙලා, හරකුන් වෙලා, රාජ අපරාධ කරුවන් වෙලා බෙලි කැපුම් ලැබුවා අප්‍රමාණයි. ඒ පිටවී ගිය ලේ එකතු කරා නම් සාගරයට වැඩි කිව්වා. අර හාමුදුරුවෝ බයටපත් වුණා. ඒකම මෙනෙහි කළා තමයි චතුරාර්ය සත්‍ය අවබෝධයෙන් රහත් වුණේ පාවෙය්‍යක භික්ෂූන් වහන්සේලා 39. ඔය කටින සිවුර අනුදැන වදාලේ ඔන්න ඔය 39ට තමයි. එතකොට තිරිසන් ලෝකේ උපන්නොත් මරණය තමයි හැමදාම. ඉබේ මැරෙන්නේ නැහැ. අර විදිය කෙනෙක් බෙල්ල කපනවා, අතපය කරනවා, නැත්තම් කොහොම හරි මරනවා. ඔතනත් තිරිසන් ලෝකෙත් ඔය සත්තු මරපුවා ඉපදිලා දුක් විඳලා ඊළඟට പ്രേත ලෝකෙට එනවා. പ്രേත ලෝකේ තනාදිමත් කාලයක් දුක් විඳිනවා. තිරච්ඡාන යෝනි සංවත්තනිකෝ හෝති. ඊට පස්සේ පෙත්තිවිසී සංවත්තනිකෝ හෝති. പ്രേත ලෝකේ අස්සන් මුල්ලක් නෑර පිරිලා പ്രേතෙන් ගිල්ලක් ගහන්න ඉඩ නෑ. ඇයි මේ ලෝකයේ කරන පව් හැටියට මේ പ്രേත ලෝකාදී හිස්ව තියෙන්න බෑ පිරිලා. ඒකෙත් විඳින දුක සීමාවක් නෑ. කෑමක් බීමක් ඇඳීම් පැළඳීම් මොකුත්ම නෑ. പ്രേතයෝය කියන්නේ සාගිනි වේදනාවෙන් කෑ ගහන පිරිසක්. මනලොව ඉන්න කාලේ හිතුවේ නෑ මව්ට සලකන්න ඕන. පියාට සලකන්න ඕන. ඒ වගේම දානයක් දෙන්න ඕන. පන්සිල් රකින්න ඕන. ඕවා හිතුවේ නෑ. ජීවත් වුණා, සත්ව මැරුව, මස් කෑව, විකුණා ජීවත් වුණා. පාපතර ජීවිත ගත කරලා නරකාදියට වැටුණා. තිරිසන් ලෝකෙට වැටුණා. പ്രേත ලෝකෙත් දැන් දුක් විඳිනවා. ඕම പ്രേත ලෝකේ තනාදිමත් කාලයක් දුක් විඳලා යෝ සම්බලවසෝ මනුස්ස භූතස්ස විපාකෝ අප්පායුක සංවත්තනිකෝ හෝති. ඔහොම දුක් විඳලා යම් විදිහකින් මනුලොවට ආවොත් ස්ථිර වශයෙන් කියන්නේ ආවොත් මව් කුසේදී සමහර විට මැරෙනවා. එහෙම නැත්නම් ඉපදෙලා ළමා කාලයේ තරුණ කාලයේදී මරණයට පත් වෙනවා. දර්ශනීය ජීවිතයක් නෙමෙයි. අතපය සමහර විට හරියට පිහිටලා නැහැ. අංග විකලයි, මන්ද බුද්ධිකයි, නිර්ධනවාදී තැනක උපදින්නේ. ඔන්න ඔය වගේ ජීවිතයක් ලබාගෙන අඩු කාලෙන් මැරෙනවා. ආයෙත් නරකාදියට. බලන්න එතකොට මේ සත්ව ඝාතනයේ විපාකය කොයිතරම් භයානකද කියලා. ඔබ අප හැමදෙනා අදමා මේ පංචශීලය ආරක්ෂා කළා කියලා සතුටු වෙන්න ඕන. එක විනාඩි 5ක් පංචශීලය ආරක්ෂා කළොත් ලැබෙන පින අනන්තයි. අද දවසේ මා කිසිම පාපයක් කළේ නැහැ කියලා රාත්‍රියේ හිතලා සතුටු වෙන්න පුළුවන් නම් හරි වටිනවා. එක දවසක් පන්සිල් ආරක්ෂා කළොත් දඹදිව රාජ්‍යයට වඩා වටිනවයි කියලා බුදුදහමේ පෙන්වනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කළා. ඒ උන්වහන්සේ පෙන්වන්නේ මේ පාප කර්ම වලින් වැළකීලා පුළුවන් තරම් සීලය රැකගන්න කියන එක. ඒතර මනුලවත්, දෙව්ලොවත්, බඹලොවත් විතරයි ඉන්නේ අපායෙන් නිදහස් වෙනවා. දැන් එතකොට මේ සත්ව ඝාතනය කරපු අය ඔය වගේ අනාදිමත් කාලයක් දුක් විඳලා මේ සසර ගමන ඔහොම යනවා. දැන් අපේ ඇහැට පේනවා, කනට ඇහෙනවා, අසවලා මැරුණ, වාහනයකට යට වෙලා, ගලකට වැටෙලා මැරුණයි කියලා අපි කියනවා. ඒ පාප කර්මයේ විපාක. නොබෝදාර ගින්නෙන් පුරුස්සලා ලොකු මහත්මයෙක් පිටරට මැරුවේ. ලංකාවේ හිටියත් ওই මරණය තමයි. ඒක නවත්තන්න බෑ. ওই ගේන ක්‍රමය. අනන්ත ජාතිවල මැරුණේ ওই ක්‍රමයට. කවුරු හරි දැනව පන පිටින් පුරුස්සන්න ඇති විපාක. ඒ නිසා දැන හොඳට මතක තියාගන්න
කිසිම සතෙක් ඝාතනය කරන්න එපා. සතෙකුට හිංසාවක් පීඩාවක් කරන්න එපා. සියලු සත්වයෝ සුවපත් වෙත්වා කියලා මෙත් වඩන්න අනේක වාරයක් අපි බලමු ඒකට ලැබෙන්නේ මොනවාද කියලා. සතුන් මැරුවොත් ඔන්න විපාක. නොමැරුවොත් පානාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි. මම අද පටන් සතුන් මැරීමෙන් වැළකීමේ ශික්ෂාපදේ සමාදන් වෙමි. පයට පෑගෙන මැරෙන්න පුළුවන් අපි ඒක දන්නේ නැහැ. එහෙම නැත්නම් වතුර එකක් වීසි කරාම මැරෙන්න පුළුවන් ඒක අපි දන්නේත් නැහැ. මේක දැන දැන සත්තු මරන්න ඕන. නොදැනුවත්ව සතෙක් මැරුණයි කියන එක පාපෙට වැටෙන්නේ නැහැ. සතෙක් වීම සතෙක් බව දැන ගැනීම මැරීමේ චේතනා උපක්‍රමය මරණය කරුණු පහයි. ඔය පහ ඉෂ්ට වුණොත් විතරයි සත්ව ඝාතනයට අහු වෙන්නේ නැත්තම් වෙන්නේ නැහැ. ඊළඟට අපි බලමු සතුන් මැරීමෙන් වැළකුණාම අපට මොනවද ලැබෙන්නේ? එයාට ලැබෙනවා මනුස්ස ලෝකේ උපන්නොත් ආරෝහ පරිණාහ සම්පත්තිතෝ හෝති. දර්ශනීය පිරිපුන් ජීවිතයක් ලබනවා. උස ප්‍රමාණයට මහත් ප්‍රමාණයට උස ඒ වගේම හරිම දර්ශනීය. ඇයි අවිහිංසාවාදී කෙනෙක් මෛත්‍රී භාවනා කරපු කෙනෙක් ඒ නිසා අංගවිකල මන්දබුද්ධික කෙලතොල්ල ඒ වගේම ශරීරයේ අතපය ආදී විකල වෙච්ච කෙනෙක් වෙන්න බෑ. පිරිපොන් මිනිස්සෙක් වෙන ඒකට හොඳ වචනයක් බුදුදහමේ තියෙනවා. ආරෝහ පරිණාහ සම්පත්තිතු. ආරෝහ පිරිපොන් ජීවිතයක් ලබනවා. අපි කියනවා අසවලා දෙවියෙක් වාගේ කියලා. අන්නේ කියන්නේ අර පිනේ විපාකය. දෙවියෙක් වාගේ මේ මිනිස්සයා හරිම දර්ශනීය, හරිම පින්වන්තයි. ජව සම්පත්තිතෝ වේගවත්ව වැඩ කරන්න පුළුවන්. සතුන් මැරීමෙන් වැළකුණු පුද්ගලයා කායික ශක්තිය, මානසික ශක්තිය හරිම ප්‍රබලයි. ඒකට කියනවා ජව සම්පත්තිතෝ හෝති. ඊළඟ සුපතිට්ඨිත පාදතා හෝති. යටපතුලේ වලවල් නැහැ. හස්ති රාජයාගේ යටිපතුල ඍජුයි. අන්නේ වගේ තමයි සත්ව ඝාතනයෙන් වැළකුණ කෙනාගේ යටිපතුල ඍජුව පිහිටා තිබෙන. ඒක විශේෂ ලක්ෂණයක්. ඊළඟට චාරුතා හරිම දර්ශනීය රන්වන් පාටයි. අපි කියනවා අසවල් දරුවා රත්තරන් පාටයි. ඒ විපාකේ සතුන් මරලා නැහැ. අවිහිංසාවාදීව ජීවත් වන නිසා ඒ තැනැත්තා රන්වන් පාටයි කියලා කියනවා. මුදුතා ඒ හැම මොහොම මෘදු මොලොක්. වතුර බින්දුවක් වැටුණත් ගහගෙන යනවා පහළට. ඒ වගේ මෘදු මොලොක් ජීවිත ලැබෙන්නේ සත්ව ඝාතනයෙන් වැළකීම, සත්ව හිංසාවෙන් වැළකීම. ඊළඟ සුචිතා මේ පුද්ගලයා බොහොම පිරිසුදුයි. ඇඳුම පැළඳුම ශරීරය ඉන්න තැන ගේ දොර වටපිටාව බොහොම පිරිසුදු. ඒ විදිහේ කෙනෙක් දැක්ක ගමන් තමනුත් හිතන්න ඕන මේ සත්ව ඝාතනයෙන් වැළකිච්ච කෙනෙක්. හොඳ මාලිගාවක් වටපිටාව හොඳයි, ඇතුළත හොඳයි, ශරීරය හොඳයි, ඇඳුම පැළඳුම හොඳයි, සංවරයි. ඒ විපාකය. ඊළඟ සූරත හරිම වීරයෙක්. සූර වීර පුද්ගල ඉදිතරයි ඉදිරියට එනවා. බය නැහැ. නිර්භීත ජීවිතය ලැබෙන්නේ මේ සත්ව ඝාතනයෙන් වැළකුණ අයට. ඒකත් වටිනවා. මහා ප්‍රබලයි. මහා බලතා මහා බලවතෙක්. මහා බලවතෙක් වශයෙන් උපත ලබන මනුලෝපන්නත් දෙව්ලෝපන්නත් මහා බලවතෙක්. විස්සට්ට වචනතා ඇදහිය යුතු වචන ඇති කෙනෙක්. සමහරගෙන ඕක පිළිගන්න බෑ බොරුකාරයෙක්, වංචාකාරයෙක් කියන. නමුත් මේ තැනැත්තා වචනයක් කිව්වොත් ගමේ රටේ මිනිස්සු පිළිගන්නවා. ආන් ඒකත් විශේෂානිසංසයක්. ලෝකපියතා ගමේ රටේ මිනිස්සු මෙයාට ප්‍රිය කරනවා. දැකුම් කලුයි මනරම් ධනවත් හැම දෙයකින්ම පිරිපුන් නිසා ලෝක ජනතාව මෙයාට බොහෝම ප්‍රියමනාපයි. ඒ වගේම නේලතා ශරීරයේ අඩුපාඩු මොකුත්ම නැහැ. ඇස් දෙක පේනවා, කන් දෙක ඇහෙනවා, අතපය හොඳයි. ඒ වගේම ශබ්දය හොඳයි, උස තරමට මහත තරමට උස. ඒ බඳු ජීවිතයක් හොඳට ලැබුණේ මේ විපාක වාරේ. ඊළඟට අවිජම් භීතා
ඒ කියන්නේ බය සන්ත්‍රාස මොකුත්ම නැහැ. තැති ගැනීම මොකුත්ම නැහැ. ඕන වෙලාවක මධ්‍යම රාත්‍රිය වුණ පාරේ බහැලා යන්න පුළුවන්. බය නැහැ. බය යනු පාපයක විපාකය. නිර්භීතව වාසය කරන්න පුළුවන් අවිහිංසාවාදී පුද්ගලයාට. අප්පදංසිතා කිසිම කෙනෙකුට ඇවිල්ලා මෙයාගේ ධනය මෙයාගේ ජීවිතේ පැහැර ගන්න බෑ පින්වත්. ජීවිතේ ධනය මොනම දෙයක්වත් පැහැර ගන්න බෑ. ඒ තරම් බලවත් මේ ශික්ෂාපදේ ආරක්ෂා කර ගැනීම. පර උපක්කමේන අමරණතා අනුන්ට ඇවිල්ලා මෙයාගේ ජීවිතය ඝාතනය කරන්න මරණයට පත් කරන්න බෑ. ගිනි ජල වසවිස අවියාවුද වලින් මරන්න බෑ. මෙයාගේ මරණය දීර්ඝායුසයි අවුරුදු 100 නම් 100ම ඉන්නවා. ඒ වගේම නිරෝගී සම්පත්තිය තියෙන අද වුණත් පින්නතුනේ ඉන්නවා අවුරුදු 120 30 පැනපු මිනිස්සු. නිරෝගීකමක් තියෙන බලන්න පිනේ මහන්තතාවය. ඒ සත්ව ඝාතනයෙන් වැළකුණු සත්ව හිංසාවෙන් වැළකුණ අය. අපිත් ඒ තත්ත්වයටපත් වෙනවා මේ ජීවිතයේ මේ සත්ව ඝාතනාදීන් වැළකුණාම සසර වසනතුරු දීර්ඝායුෂ නිරෝගී සම්පත් ජීවිත ලැබෙනවා. ඒ වගේම ස්වරූපතා හරීම දර්ශනීයයි. මේ තැනැත්තාගේ ගමන බිමන කතාබා ඉරියව් බොහෝම දර්ශනීයයි. අනන්ත පරිවාරතා දුවා දරුවන් ඥාතීන් හිතවතුන් වට කරගෙන ඉන්නේ. සමහර දරුවෝ පරන්න මවුට පියාල සලකන්නේ සහෝදරෝ ගැන බලන. නමුත් මේ ශික්ෂාපදේ රකින්න පුද්ගලයාට පරිවාර සම්පත හොඳටම තියෙනවා. මොනම දෙයකින්වත් අඩුවක් පාඩුවක් කරදරයක් නැහැ. හරිම පුණ්‍යවන්ත කෙනෙක් බවට පත් වෙනවා. සුසන්තානතා මිතුමාගේ ශරීරයේ සටහන් බොහෝම වටිනවා. පිරිපුන් ඇටකටු නහර පේන්නේ නැහැ. ශරීරයේ බොහෝම පිරිපුන්. එබඳු කියනක් ලැබෙනු ශික්ෂාපදේ ආරක්ෂා කිරීම. අප්පාබාධෝ හෝති නිරෝගීවන්තයි. බඩේ අමාරු, ඉසේ අමාරු, පිළිකා රෝග ඔය විදිහේ නොයෙක් රෝග තියෙනවා. ඒ විදිහේ රෝගවලට ගොදුරු වන්නේ නැහැ. නිරෝගී සම්පත හොඳටම තියෙනවා. ඒක වැදගත්ම දේ. අපිට ඕන කරන්නේ දීර්ඝායුෂයි නිරෝගී සම්පත්තිය. ඒකට ප්‍රධාන දේ තමයි සත්ව ඝාතනයෙන් වැළකීම. නිරෝගී සම්පතක් ලැබෙනවා. දීර්ඝායු සම්පතක් ලැබෙනවා. ඊළඟ අශෝකී තම මොනම දෙයකටවත් කම්පා වෙන්නේ නැහැ. කම්පා වෙන අරමුණු එනවා ආවට සුළු වෙලාවක් කම්පා වෙනවා. අකම්පිතව ඉන්න පුළුවන්. ඒ තරම් බලවත් හිතක්. මහා බලවත් හිතක් ලබා ගන්නට පුළුවන්කම ලැබුණා. ඒකත් මේ කුසල කර්මී විපාක වාරේ. දීඝායු කතා හෝති භවයක් පාසාම දීර්ඝායු ජීවිතයක් ලැබෙනවා. මහා දීර්ඝායුෂ. බක්කුල හාමුදුරන්ට එයාට අවුරුදු 160ක් දීර්ඝායුෂ ලැබුණේ සීලය ආරක්ෂා කර ගැනීමේ පිනෙන්. අංග පච්ඡංග සමන්නාගතෝ හෝති. අතපය බොහෝම පිරිපුන්. ඇඟිලි බොහෝම පිරිපුන්. පිට වල ගොඩ ගැහිලා නැහැ. ඍජුව තියෙන. අන්නේ විදිහේ ਸਰව සම්පූර්ණ ශරීරයක් ලැබෙන්නේ toy පිනේ විපාකයට. ඊළඟට පියමනා හැමෝම ප්‍රියයි මනාපයි. හැම කෙනෙකුම මේ තැනැත්තාට ප්‍රියයි මනාපයි. අප්‍රිය අමනාප කෙනෙක් නැහැ. කියලා ඒ වගේම අවිප්පයෝග හැම කෙනාම මෙයා අත් නොහැර වාසය කරනවා. කියලා බුදුරජාණන් වහන්සේ සත්ව ඝාතනයෙන් වැළකීම පිළිබඳව ඔය ආනිසංස දේශනා කළ තවත් අප්‍රමාණයි. මනුලෝ මනුස්ස සම්පත් ලැබෙනවා. දෙව්ලොව දිව්‍ය සම්පත් ලැබෙනවා. ඊළඟට නිවන් සම්පත් ලැබෙනවා. ප්‍රාර්ථනා කරාට ඔය ටික හම්බ වෙන්නේ නැහැ. ශික්ෂාපදේ ආරක්ෂා කළොත් ඔය සියලුම අනුසස් ලැබෙනවා. ඒ නිසා හැමෝම ගෞතම සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ ශාසනයේ සත්ව ඝාතනයෙන් වැළකීමේ ශික්ෂාපදයත් ඊතුරු ශික්ෂාපද හතරත් පුළුවන් හැටියට ආරක්ෂා කරගන්න සංසාරෙටම ඇති. සංසාරෙටම ඇති. සංසාර ගමනේ දුගී දුප්පත් අසරණ වෙන්න බෑ. නිර්ධනවාදීන් වෙන්න බෑ. අධ්‍යාපනයෙන් ධනයෙන් හැම දෙයකින්ම ඉහළට යනවා පින නිසා.
ඒ නිසා බුදුරජාණන් වහන්සේ වදාළේ හැම වෙලාවෙම සම්බේ සත්තා භවන්තු සුඛිතත්තා. සියලු සත්වයෝ සුවපත් වෙත්වා කියලා නිතර නිතර මෙනෙහි කරන්න කියනවා. අන්න එතකොට නම් සත්ව ඝාතනය වෙන්නේ නැහැ. සත්ව හිංසාව වෙන්නේ නැහැ. ඒවා ගැන කල්පනා කරලා පින හොඳට වැඩි කරගත්තොත් අපේ ජීවිත ගමන සංසාර ගමන හරිම වාසනාවන්තයි. ඔබ අප හැමෝටම හොඳ නුවණක් හම්බෙලා තියෙනවා. ඒ නුවණින් උපරිම ඵල නෙලා ගන්නට ඕන. ආගමට දහමට ජාතියට ලැබිව කටයුතු කරන්නට ඕන. නැවත මිනිස්සෙක් වෙයිද බුද්ධ ශාසනයක් ලැබෙයිද කියලා අපිට කියන්න බෑ. අද අවස්ථා දෙකම එකතු වෙච්ච නිසා අපි වාසනාවන්තයෝ. සාගිනි වේදනාවෙන් අතමුදවල සුගතියක වාසය කරලා නිවනටපත් කිරීමේ පින අපට මේ බුද්ධ ශාසනයේදී රැස් කර ගන්නට පුළුවන්. අන්න ඒවා හොඳට කල්පනා කරලා මේ බුද්ධ ශාසනය කියන්නේ දෙවියන් සහිත ලෝකයාගේ පින්කෙතක්. වැඳුම් පිදුම් කළ මාත්‍රයෙන් ස්වර්ග සම්පන්න නිවන් සම්පත් ලැබෙන බණ භාවනා වලින් ස්වර්ග සම්පන්න නිවන් සම්පත් ලබා දෙන මහා පුණ්‍ය කේන්ද්‍ර ස්ථානයක්. ඒ අපේ වාසනාවට ලැබුණේ. ඒවා ගැන නිතර නිතර හිතලා සන්තෝෂයටපත් වෙන්න ඕන. පින දහම කියන එක පුළුවන් තරම් වැඩි කර ගන්න ඕන. සීල සමාධි ප්‍රඥා ගුණ වැඩි කර ගන්න ඕන. මව්ට පියාට සැලකීම ඉහළින්ම කරගන්න ඕන. තුනුරුවන් වඳින්න පුදන්න ඕන. බණ ටිකක් අහන්න ඕන. භාවනාවක් කරගන්න ඕන. ඉතිපිසෝ ගාථාව යනේන කොටත් මෙනෙහි කරගන්න. ඒක බුද්ධානුස්සති භාවනාවයි. සීලයටත් වඩා පින් සිද්ධ වෙනවා. අන්නේ කරුණු කාරණාවෝ හොඳට මතක තියාගෙන මා අද පටන් මේ ශික්ෂාපදය මනාකොට රකින්නෙමි. අතීතයේ යම්කිසි වරදක් සතුන්ට වුණා නම් සමාව ලැබේවා. නිවන් දකිනා ජාති දක්වා මා මේ සත්ව ඝාතන වැළකීමේ සීලය රකින්නමයි කියලා හිතාගෙන කටයුතු කරගන්න අදිෂ්ඨාන ප්‍රාර්ථනා තබා ගනිමු. ධර්ම දේශනාවෙන් ලබා ගන්නා වූ කුසල සම්භාර ධර්මය ඔබ අප හැම දෙනාට බුදුපසේ බුදුමහරහතන් වහන්සේ නිවී සැනසී පැමිණ වැඩ වදාළ අජරාමර ශාන්ත ලෝකෝත්තර මහා නිවන් සම්පත් අවබෝධ කර ගැනීම පිණිස හේතු වේවා වාසනාව වේවා කියලා සාදුකාරයක් දීලා නිවන් ප්‍රාර්ථනා කරගන්න. එසේ නිවන් සම්පත් ප්‍රාර්ථනා කරගෙන වෛද්‍ය සුදත් දිවාකර මොහොට්ටේ මහත්මයා නීතිඥ දීමත් දිවාකර මොහොට්ටේ තම පුතුණන් විජිත දිවාකර මොහොට්ටේ මහත්මයා ඇතුළු සියලු ඥාතීන් සහෝදර සහෝදරයන් ඇතුළු හිත මිත්‍රාදීන් තමයි තමන්ගේ ධනය කාලයේ ශ්‍රමය වැය කරලා තමනුත් බණහල ලෝකෙටම ධර්ම ශ්‍රවණී කිරීම සඳහා අති විශිෂ්ට පින්කමක් හෝ ධර්ම දානමේ පින්කම මේ සිද්ධ කරන්නේ. සිහි කල්පනාවෙන් බණ ටික ඇසීමෙන් තමන්ගේ චිත්තසංතාන ප්‍රබෝධමත් වුණා. ශීලයක පිහිටාගෙන බණ ටික ඇසීම නිසා බලවත් පුණ්‍ය කර්මයක් වුණා. තුනුරුවන්ට ගෞරවය පුද කළ තවත් පින මහත්ඵල වුණා. තුනුරුවන්ට ගෞරවය පුද කළ ශීලයක පිහිටාගෙන සතුන් මැරීමෙන් ලැබෙන විපාක සතුන් නොමැරීමෙන් ලැබෙන විපාක මැයෙන් ධර්මානුශාසනාව ශ්‍රවණී කළ මේ රැස් කරගත්තා වූ පින පවුලේ හැමදෙනාම අපේක්ෂා කරන්නේ මේ අභාව ප්‍රාර්ථන ඥාතීන් පින් දීමයි. චලෝ සිඤ්ඤෝ දිවාකර මොහොට්ටි මහත්මයා සායම මෙතිනිය. ජිමෝ නෝනා දිවාකර මොහොට්ටි මහත්මිය සායම මහත්මයා. සලමන් සිඤ්ඤෝ දිවාකර මොහොට්ටි මහත්මයා සායම මෙතිනිය. විචෝරිස් සිඤ්ඤෝ දිවාකර මොහොට්ටි මහත්මයා සායම මෙතිනිය. රොබෝ සිඤ්ඤෝ දිවාකර මොහොට්ටි මහත්මයා සායම මෙතිනිය. මාටිනස් දිවාකර මොහොට්ටි මහත්මයා සායම මෙතිනිය. විලියම් දිවාකර මොහොට්ටි මහත්මයා සායම මෙතිනිය. සහෝදර ලලිත් දිවාකර මොහොට්ටි මහත්මයා සහ කුමාරසිරි දිවාකර මොහොට්ටි මහත්මයා යන මේ පින්නතුල්ලා ඇතුළු තමන්ගේ පෙළපත්වල අභාව ප්‍රාර්ථන මව්පිය වැඩිහිටි ගුරුවරු බන්දු මිත්‍රාදී සියලුම ඥාතිවරු සාදර සමාදරයෙන් මේ උදාර පින් දැක අනුමෝදන් වේවා. මේ පින් ලබාගෙන හැමදෙනාම සැපයටපත් වේවා. ආයුරාරෝග්‍ය ආදී සම්පත් සිද්ධ වේවා. අකල් මරණයක් නොවේවා. දීර්ඝව ජීවිතය ලැබේවා. සකල සම්පත් වලින් පිරිපුන් ජීවිත පෙළක් යතුමන්ලාට ලැබේවා. සසර ගමන සුවපත් වේවා. ඊතා ඉක්මන් භවයකදී ජරා මරණ දුකින් නිදහස්ව ලැබෙන
අමහා මහ නිවන් සම්පත්ම ලැබේවා කියලා කවුරුත් සාදුකාරයක් දීලා පින් අනුමෝදන් කරන්න. ඒ වගේම අපවත් වී වදාළ අතිපූජනීය සම්බෝධි විහාරාධීශ්වර බෞද්ධ නාලිකාවේ නිර්මාත්‍රෝ අතිපූජ්‍ය පණ්ඩිත දරණාගම කුසල ධම්ම ස්වාමින් වහන්සේටත් අපවත් වී වදාළ මහා සංඝයා වහන්සේලාටත් රටදැය වෙනුවෙන් දෙවිපිදෝ රණවිරුවන්ටත් කොරෝනා වෛරසෙන් පරලෝකීය අයටත් වනහන හැමෝගෙම පරලෝකීය ඥාතිවරුත් මේ උතුම් පින් දැක අනුමෝදන්ව ඒ අයගේ සංසාර ගමන සපවත් වේවා දීර්ඝායුෂ ලැබේවා වාසනාවන්ත ජීවිත පෙළක් ලැබේවා බුදුදහමත් ආරක්ෂා කරත්වා සංසාර දුකෙන් නිදහස්ව ලැබෙන අමහා මහ නිවන් සුවත් වේවා කියලා කවුරු සාදු කියලා පින් අනුමෝදන් කරන්න. ශාසන ආරක්ෂක ලෝකපාලක සතරවරන් දෙවිවරු විෂ්ණු කතරගම සුමන සමන් දිව්‍ය රාජවරු මෙත්බෝසතානන් දුටුගමනු දිව්‍ය රාජයා මහා මායා දිව්‍ය රාජයා සක්දේව රජතුමා විශ්වකර්ම දේව පුත්‍රයා ප්‍රමුඛ සියලෝම දිව්‍ය රාජ මණ්ඩලය මේ උදාර පින්ද කනුමෝදන්ව දෙව් රැකවරණේ හැමෝටම ලැබේවා දෙවියන්ගේ දියස ඉසුරු සැප සම්පත් අභිවර්ධනය වේවා දෙවියන්ටත් අමහා මහ නිවන් සම්පත්ම ලැබේවා කියලා කවුරු සාදු කියලා පින් දෙන්න. ඔබ අප හදාවදා තබා සුජීවත් වෙන්න මව්පියන්ට වැඩිහිටියන් ගුරුවරුන්ට ඥාතීන්ට මේ පින් අත්වෙලා ඒ හැමෝම නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා දීර්ඝායුෂ ලැබේවා දියුණුවක් සතක් සාන්තියක් යහපතක්ම වේවා කියලා කවුරු සාදු කියලා ප්‍රාර්ථනා කරන්න. ලංකාවේ ලෝකයේ සියලුම කොරෝනා රෝගීන් අප මේ රැස් කරගත් පින් බලෙන් තුනුරුවන් සරණින් නිදුක් නිරෝගී සුව දිගාසිරි ලැබේවා ඉක්මන් සුවේ සැලසේවා මේ වෛරසයේ ලෝකෙ මිතා ඉක්මනින් තුරන් වේවා මේ වෙනුවෙන් අප කැප වෙන වෛද්‍යවරුන්ටත් හෙද මණ්ඩලවලටත් රාජ්‍ය නිලධාරීන්ටත් රාජ්‍ය නායකයින්ටත් උදව් උපදව් කරන හැමෝටම සිතක් ශාන්තියක් යහපතක් දියුණුවක්ම වේවා කියලා කවුරු සාදු කියලා ආශිර්වාද කරන්න. ඒ වගේම ලංකාවාසී ලෝකවාසී අනන්ත ලෝකවාසී අපාදක දිපාදක චතුස්පාදක බහුපාදක සත්වයෝ මේ මහා පින් බලෙන් තුනුරුවන් සරණින් නිදුක් නිරෝගී සුව දිගාසිරි ලැබේවා මෙලොව පරලොව යහපත සැලසේවා කියලා ප්‍රාර්ථනා කරන අතර බෞද්ධ නාලිකාවේ සභාපති බොරලන්දේ වජිරඥාන ස්වාමීන් වහන්සේටත් කාර්ය මණ්ඩලයට නිරෝගී සැප දිගාසිරි සැප ලැබේවා. අවසාන වශයෙන් මේ රැස් කරගත් උතුම් පින් බලෙන් බුද්ධ ධම්ම සංඝ රත්නත්‍රය අනුභවයෙන් ජයසිරි මහා බෝධීන් වහන්සේ ගුරුවන්වැලි මහා සෑය අනුභවයෙන් කේශ ධාතුන් වහන්සේ ලලාට ධාතුන් වහන්සේ ග්‍රීවා ධාතුන් වහන්සේ අකු ධාතුන් වහන්සේ සතර දළදා වහන්සේ සතර ශ්‍රී පාදස්ථානීය අනුභවයෙන්ද බුද්ධ ගයාව බෝධීන් වහන්සේ වජිරාසනේ අනුභව බලයෙන්ද ලුම්බිනිය බරණැස කුසිනාරාම ජේතවනාරාමේ වේළුවනාරාම අපේ අටමස්ථාන සොළොස්මස්ථාන වල අනුභව බලයෙන්ද මනුලොව දෙව්ලොව බඹලොව නාලොව වැඩ ඉන්න බෝධීන් වහන්සේලා ප්‍රතිමා වහන්සේලා සෑරදුන් වහන්සේලා අෂ්ට ද්‍රෝණයක් සොළොස් නැලියක් සරුවක්ඥ ධාතුන් වහන්සේලා ගානුභව බලයෙන්ද ලොව පහළ වී වදාළ අනන්තා පරිමාණ බුදුපසේ බුදු මහරහතන් වහන්සේලා සතු අනන්ත ගුණ බලයෙන්ද මේ සාරා සංකේය කල්පලක්ෂයේ පුරාවට ලෝකයේ පහළ වුණ අනන්ත ගුණ ඇත්තා වූ තණ්හංකර මේදංකර සරණංකර දීපංකර කොණ්ඩඤ්ඤ මංගල සුමන රේවත සෝභිත අනෝම දස්සී පදුමනාරද පදුමුත්තර සුමේද සුජාත පියදස්සී අත්තදස්සී ධම්මදස්සී සිද්ධත්ත තිස්සබුස්ස විපස්සී සිකී වෙස්සබෝ කකුසන්ද කෝනාගමන කාශ්‍යප ගෞතම යන බුදුවරයන් වහන්සේලාගේ අනන්ත බුදුගුණ බලයෙන් බුද්ධඥාන බලයෙන් බුද්ධ තේජාන භා බලයෙන් බුද්ධ ඉරධ්‍යාන භා බලයෙන් නවලෝතුරා ශ්‍රී සද්ධර්ම රත්ත්‍යානුභාවයෙන් ආරි මහා සංඝරත්නයේ අනන්ත ගුණ බලයෙන් දෙව්රක වරණින් කල්යාණ මිත්‍රයන්ගේ ආශිර්වාදයෙන් තම තමාගේ ජීවිතේ පුරා රැස් කරගත් අප්‍රමාණ කුසලානිසංස බලයෙන් අද මේ ධර්ම දේශනාවේ දායකත්වයේ ලබාගෙන කටයුතු කරන පනාපිටිය කළුතර පදිංචි වෛද්‍ය සුදත් දිවාකර මොහොට්ටි මහත්මයා ඇතුළු පවුලේ හැමෝටමත් නීතිඥ දීමත් දිවාකර මොහොට්ටි මහත්මයාට තම පුතුණවන්ටත් විජිත දිවාකර මොහොට්ටි මහත්මයා සියලුම ඥාතීන් සහෝදර සහෝදරයන් හිත මිත්‍රාදීන් ඇතුළු ඒ පවුල්වල දුවා දරුවන් ඥාතීන් හිතවතුන්ටත් ධර්ම ශ්‍රවණය කළ හැමෝමත් නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා
නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා සනීප පුරුපන්දරව නවග්‍රහ දෝෂේ රාෂ්ට්‍ර කපල අනවින කොට වෙන බන්ධන යක්ෂ ප්‍රේත භූත අමනුෂ්‍ය කරදර ගිනි ජල වසවි සවියා උදවලින් පොවිවත් කරදර සොර සතුරන්ගෙන් අසත්පුරුෂයන්ගෙන් ඊර්ෂ්‍යාකාරයන්ගෙන් කරදර පීඩා කම් කටළු දුර වේවා පැතිරෙන වෛරසයෙන්වත් කරදරයක් නොවී සරුව ආරක්ෂාව ලැබේවා තමන්ගේ රැකී රක්ෂාවන් දරුවන්ගේ අධ්‍යාපන කටයුතු සරුව ප්‍රකාරයෙන් සාර්ථක වේවා දියුණුවක් වේවා යහපතක් වේවා දාන සීල භාවනා පින්කම් සීල සමාධි ප්‍රඥා ගුණ පාරමිතාවෝ දියුණු කරගන්නට වාසනාව ලැබේවා මරණයේදීත් මේ උතුම් පින්කම් සිහිපත් වේවා මෙතෙන් පටන් නිවන් දකිනා ජාති දක්වාම සතර පාදුක සාගින වේදනාව දුගී මගී අසරණකම කිසි කලකවන්නම වේවා වාසනාවන්ත පින්වන්ත ගුණවන්ත නැනවන්ත තේජෝ බල පරාක්‍රම ජීවිත පෙළම් මේ පින් බලෙන් හැමෝටම ලැබේවා සුවසේ සසර ගමන ගෙවන් කොට බුදුපසේ බුදු මහරහතන් වහන්සේලා නිවී සැනසී පැමිණ වැඩ වදාළ අජරාමර ශාන්ත ලෝකෝත්තර අමහා මහ නිවන් සම්පත් සුවසේ අවබෝධ කරගන්න මේ පිනත් හේතු වේවා වාසනාව වේවා කියලා කවුරු සාදුකාරයක් දීලා නිවන් ප්‍රාර්ථනා කරගෙන ඥාතීන්ට දෙවියන්ට කාටත් පින් දෙමු. ඉදන් මේ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ ඉදන් මේ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ ඉදන් මේ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ ඉත්තාවතාචං හේහි සම්බතං පුඤ්ඤ සම්පදං සම්බේ දේවා අනුමෝදන්තෝ සම්බ සම්පත්ති සිද්ධියා ඉත්තාවතාචං හේහි සම්බතං පුඤ්ඤ සම්පදං සම්බේ භූතා අනුමෝදන්තෝ සම්බ සම්පත්ති සිද්ධියා ඉත්තාවතාචං හේහි සම්බතං පුඤ්ඤ සම්පදං සම්බේ සත්තානුමෝදන්තෝ සම්බ සම්පත්ති සිද්ධියා ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහින්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනං ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහින්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහින්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු මන් පරන්ති ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බානපත්තියා ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බානපත්තියා ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බානපත්තියා ඉදන් මේ පුඤ්ඤ කම්මං ආසවක්ඛයා වහං හෝතු සම්බ දුක්ඛා පමුංචතු සාදු 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 අභිවාදන සීලිස්ස නිච්ඡං වද්ධාපචායිනෝ චත්තාරෝ ධම්මා වර්ධන්ති ආයුවන්නෝ සුඛං බලං ආයුරාරෝග්‍ය සම්පatti සග්ග සම්පatti මේවච අතෝ නිම්මාන සම්පatti මිනාතේ සමිජ්ජතෝ